සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද මේ ධර්මදේශනාවට අනුග්‍රහය දරන්නේ පින්වත් රසංග තිසේරා මහත්මයා සහ සුවිමාලී දිසානායක මහත්මිය. විශේෂයෙන් ඒ අයගේ අරමුණ වෙන්නේ ජන්මදිනයේ යෙදෙන රසංග තිසේරා මහතාට මේ ධර්මදානමය පින්කමේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා කියන අදහසත්, ඒ වගේම සුවිමාලී දිසානායක මහත්මියට නිදුක්ව නිරෝගව සුවසේ දරු සම්පතක් ලැබීම පිණිස මේ සියලු පින් හේතු වේවා කියන අදහසිනුයි අද දේශනාවට දායකත්වය දරන්නේ. පින්වතුනි, අපගේ මහා කාරුණික අපි සාදරයෙන් සරණ ගිය තුන්ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් ලෝකයේම අතැඹුලක්සේ අවබෝධ කළා. ඒ අවබෝධයෙනුයි බුදුරජාණන් වහන්සේ මේ සකල ලෝකවාසීන්ට, මේ සකල සත්වයින්ට මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළේ. මේ සංසාර ගමනේ අපි ඉපදෙමින් මැරෙමින් යනකොට නොයෙක් ජාතිවල අපට උපදින්න සිද්ධ වෙනවා. අපි මේ උපන්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ උපදිනකොට අපට වෙන කාලවලට වඩා විශේෂ කාලයක් මේ බුද්ධ උත්පාද කාලයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ කාලයක්. මේ ලෝකයට පහළ වෙන ඒ මහා කාරුණික පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ වැඩ හිඳින කාලයක. නිසා ජීවිතය කියන එක සම්පූර්ණයෙන්ම හදාගන්න ඕන කරන මාර්ගෝපදේශය මේ කාලේ අපට තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළත් බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කොට වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ජීවිතේ පරිපූර්ණ වශයෙන් සුවපත් කරගන්න උදව් වෙන මේ ධර්මය. ඒ ධර්මයේ මුල් කරගෙන ජීවිතේ පරිපූර්ණ වශයෙන් සුවපත් කරගත් උත්තමයෝ මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරම් උත්තමයෝ ජීවිතේ සුවපත් කරගත්තා. ඒ ජීවිතේ සුවපත් කරවන ධර්මය අපට මහතෙරුන් වහන්සේලා බොහෝම කැප වෙලා ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කරපු නිසා පින්වතුනි, ජීවිතේ පරිපූර්ණ වශයෙන් සපවත් කරගන්න ඕන දේ අදටත් අපට තියෙනවා. දේශනා ගණනාවක් අතරේ අද මා තෝරාගත්තේ ඔබට එක දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකාය දෙවනි පොත් වහන්සේ තුල. දේශනාවේ නම රූපප්පමාන සූත්‍රය. මේ දේශනාවේ නම
රූපප්පමාන සූත්‍රය. රූපප්පමාන කියන වචනේ අර්ථය ගත්තොත් රූපය මිනුම් දණ්ඩ කර ගැනීම ගැන වදාළ දේශනාව. මිනුම් දණ්ඩ කියලා කිව්වේ පින්වතුනි මේ සමාජ ජීවත් වෙනකොට අපි අපිත් එක්ක එකට ජීවත් වෙන මිනිස්සුන්ව මයිනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා යහපත් කෙනෙක්, මෙයා මේ විදිහේ කෙනෙක් කියලා අපි මිනිස්සුන්ව මයිනවනේ. එතකොට මේ මැනීම පිණිස අපි මොකක් හෝ සාධකයක් මුල් කරගන්නවා. අපි තුමු අපි මනිනවා අරයා ලස්සනයි, අරයා කැතයි කියලා අපි මනිනවා. ඒකට අපි මුල් කරගත්තේ එයාගේ බාහිර රූපේ පෙනුම. අරයා කළුයි, අරයා සුදුයි කියලා අපි මනිනවා. ඒකට මුල් කරගත්තේ එයාගේ හමේ පාට. ඒ වගේ මොකක් හෝ දෙයක් අපි මුල් කරගන්නවා, මැනගන්න. ඒ මැනගන්න මුල් කරගන්න දේට අපි කියනවා මිනුම් දණ්ඩ. අපි අපිවත් මැනගන්නවා. අපිව මැනගන්නත් අපි නොයෙක් දේ මුල් කරගන්නවා. අපි හිතමු ඔන්න අපිට වඩා කටහඬ ටිකක් ගොරෝසු කෙනෙක් ඉන්නවා. අපි එයාව සසඳලා අපිව මයින්නවා. අර අහවලාගේ කටහඬට වඩා මගේ කටහඬ ලස්සනයි. එතකොට අපි එතනදී කටහඬ තමයි මිනුම් දණ්ඩ කරගත්තේ. ආන්නේ දෙයට තමයි මිනුම් දණ්ඩ කියලා කියන්නේ. මේ නොයෙක් මිනුම් දඬු මුල් කරගෙන මේ ලෝකයේ මිනිස්සු මැන ගැනීම කියන එක කරනවා. දැන් බලන්න මේ ලංකා භූමියේ ඉපදිච්ච අපි පිටරට දේශාන්තරවල සුද්දන්ගේ ජීවිත අපි දකිනවා ටීවී එකෙන්. ඊට පස්සේ අන්තර්ජාලයෙන් අපි දකිනවා සුද්දෝ මේ හොඳට ඇඳලා කරලා සැපට ඉන්නවා, හොඳ වාහනවල යනවා. අපි ඒක මිනුම් දණ්ඩ කරගෙන මෙහෙ ඉඳලා හූල්ලන්නේ නැද්ද? අනේ සුද්දන්ට නම් තිබේ අපට නම් නැත කියලා. ඒ වගේ මිනිස්සු නොයෙක් දේ මුල් කරගෙන මයිනවා. මේ මැන ගැනීම ගැන තමයි අද දේශනාවේ තියෙන්නේ. මේ මැනීම කියන එක පින්වතුනි අපි මයින්ඩ යොදාගන්න මිනුම් දණ්ඩ නිසා ගොඩාක් වෙලාවට අපි වැරදි විදිහට මැනගන්නවා. අපිට හරි විදිහටම මැනගන්නේ කොහොමද? මේ අපි ජීවත් වෙනකොට තීරණ ගන්න මොකක්ද මිනුම් දණ්ඩ කරගත යුත්තේ කියන කාරණේ සියල්ල අවබෝධ කළ, ලෝකෙම අතැඹුලක්සේ අවබෝධ කළ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ඇතුළේ කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාළේ සවැත් නුවරදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මි. මහණෙනි මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් විද්‍යාමාන වෙනවා. කතමේ චත්තාරෝ. කවුද 4 දෙනා? රූපප්පමානෝ රූපප්පසන්නෝ. මහණෙනි ඇතැම්මෝ ඉන්නවා. ඒ අය මැනීම පිණිස මිනුම් දණ්ඩ කරගන්නේ රූපය. රූපේ මිනුම් දණ්ඩ කරගෙන ඒ රූපේ ප්‍රමාණය කොටගෙන රූපයට පහදිනවා. ඒ කාරණේ මුල් කරගෙන තමයි පහදින්නේ යා. ඒකට කියනවා රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපේ මිනුම් දණ්ඩ කොටගෙන පහදින්නේය. රූපේ මිනුම් දණ්ඩ කොටගෙනම අපහදින්නේය. දෙවන්න කවුද? ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ. ගෝස කියලා කිව්වේ හඬ. හඬේ මිහිර හෝ වේවා, කතා කරන ශෛලිය හෝ වේවා, අහන්න ලැබෙන ගුණරාවය හෝ වේවා, මේ ගෝසාව මිනුම් දණ්ඩ කරගෙන ඒ ශබ්දය මුල් කරගෙන පහදිනවා. හඬ මිනුම් දණ්ඩ කරගෙන ඒ අනුව පහදිනවා හෝ අපහදිනවා. අන්න ඒකට කියනවා ගෝසප්පමානෝ ගෝසප්පසන්නෝ. තුන්වෙනි ක්‍රමේ තමයි තුන්වෙනි පුද්ගලයෝ පහදින්න මුල් කරගන්නවා ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ. ලෝක කියලා කිව්වේ ගොරෝසු. ගොරෝසු දිවි පෙවෙත මිනුම් දණ්ඩ කරගන්නවා. ගොරෝසු දිවි පෙවෙත මිනුම් දණ්ඩ කරගෙන එක්කෝ පහදිනවා, එක්කෝ පහදිනවා. 4වෙනි ක්‍රමේ තමයි ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ.
ධර්මයේ මිනුම් දණ්ඩ කරගෙන ඒ අනුව පැහැදීම අපැහැදීම තීරණය කරනවා. එතකොට මේ ලෝකේ මිනුන්දඩු 4කින් මයින පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. රූපය මුල් කරගෙන මයින පිරිසක් ඉන්නවා. ගෝසාව හඬ මුල් කරගෙන මයින පිරිසක් ඉන්නවා. ඊළඟට රළු දිවි පෙවෙත ඒක මුල් කරගෙන කටුක ජීවිතය මුල් කරගෙන මයින පිරිසක් ඉන්නවා. ඊළඟට ධර්මය මුල් කරගෙන මයින පිරිසක් ඉන්නවා. ඉමේකෝ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි ඕන් ඔය තමයි මේ ලෝකේ දක්නට ලැබෙන 4 ආකාර පුද්ගලයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා බලන්න මේ ගාථාවල අර්ථ. යේච රූපේන පාමින්සු යේච ඝෝසේන අන්වගු චන්දරාග වසුපේතා නතේ ජානාති තං ජනං යේච රූපේන පාමින්සු. යම් කෙනෙක් මේ පුද්ගලයන්ව මයින්නේ රූපය මුල් කරගෙන නම්. දැන් එහෙම මැනීමක් තියෙනවනේ. බාහිර පෙනුම රූපය කියලා කිව්වෙ මොකද්ද? බාහිර පෙනුම මුල් කරගෙන මයින්නවා. බාහිර පෙනුම මුල් කරගෙන එක්කෝ පහදිනවා. බාහිර පෙනුම අවුල් වගේ නම් අපහදිනවා. ඒකට තමයි කියන්නේ රූපයෙන් මැන ගන්නවා කියලා. ඊළඟට යේච ඝෝසේන අන්වගු එක්කෝ කතා කරන විදිහෙන් මැන ගන්නවා. එක්කෝ හඬින් මැන ගන්නවා. චන්ද රාග වසූපේතා නතේ ජානාති තං ජනං. ඒ අය ඔක්කොම චන්ද රාග වසූපේතා. චන්ද රාගී වසඟයට ගියපු පිරිස කියනවා. නතේ ජානාති තං ජනං. ඒ අය හරියටම දන්නේ කියනවා තමන් මැනගත්ත අය කොයි විදිහේ පිරිසක්ද කියලා. මොකද බාහිර දෙයක් මුල් කරගෙන තමයි ඒ මැන ගැනීම කළේ. පින්වතුනි බාහිර අයව විතරක් නෙවෙයි මේවා මුල් කරගෙනම ඉන්නේ. තමන්ව මැන ගන්නවා. තමන්ව මැන ගන්න ගන්නෙත් සමහර විට මේ තමන්ගේ බාහිර පෙනුම. එහෙම තමන්ව මැන ගන්න පිරිස නැද්ද? ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා බාහිරින් පිළිවෙලකට හිටියනම් ඔක්කොම හරි. බාහිර පෙනුම යසට තිබ්බනම් ඔක්කොම හරි. එහෙම හිතන පිරිසක් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා චන්දරාග වසූපේතා. ඒ අය ඔක්කොම මේ කෙලෙස් වසඟයකට ගිහිල්ලා මිසක් ඒගොල්ලන්ට ඇත්ත අල්ලන්න බෑ. අජ්ජත්තං න ජානාති. ඒගොල්ලෝ ආධ්‍යාත්මයේ ඇතුළ දන්නේ නැහැ. බහිද්දාචන පස්සති. බාහිර හරියට දන්නේත් නැහැ. ඇයි බාහිර හරියට දන්නේ නැහැ කියලා කිව්වේ? ඒගොල්ලෝ බාහිර දෙයටත් මුල් කරගත්තේ එක්ක රූපය, එක්ක ഘോഷය, ඒ කියන්නේ එක්ක හඬ, එක්ක රළු ජීවිතය, රූක්ෂ ප්‍රතිපදාව, අඳින පළඳින විදිහ, ඉන්න විදිහ, කන බොන විදිහ. ඒක තමයි එයා මුල් කරගත්තේ. බාහිරත් හරියට දැක්කේ නැහැ. බහිද්දාචන පස්සති. බාහිර හරියට දැක්කෙත් නැහැ. සමන්තා වරණෝ බාලෝ. ඒ බාලයා හැම පැත්තෙම ආවරණය වෙලා කියලා කියන්න තියෙන්නේ. සවේ ഘോഷේන වුයිහති. එයා අහන්න ලැබෙන දෙයකට අනුව ඔහි පහදිනවා කියනවා. ඒක තමයි වෙන්නේ මේ හරියට විමසන්නේ නැතුව පහදින්න අපහදින්න ගියාම. මේක පින්වතුනේ අපි අපේ ජීවිතේ හොඳට මතක තබා ගත යුතු අවවාදයක්. මොකද සමාජ ජීවත් වෙනකොට අපි බොහෝ දෙනෙක් ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අය ගැන හරි නිර්ණායකයකට අපි ආවේ නැත්තම් ඇසුරු කරන පිරිස නිසාම අපට විනාශ වෙනවා. ඇසුරු කරන පිරිස නිසා විනාශය එනවා කියන එක මේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. නෑ මං රැකගෙන ඉන්නේ. මං වැරද්දක් කරන්නේ නැත්තම් මේ ඇසුරු කරන අය මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්. ඒ පින්වතුනේ අපේ අත්නොමැති අපේ අදහස.
අපි බලන්න ඕන ලෝකයක් අවබෝධ කළ මුනිවරුන්ගේ අදහස මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිහීයති පුරිසෝ නිහීන සේවී. හීන ගති ලක්ෂණ ඇති කෙනෙක්ව ඇසුරු කරන්නට ලැබුණොත් තමනුත් ගති ලක්ෂණ වලින් හීනෙක් බවට පත් වෙනවා. ආන්ගේ අනතුර අපේ ජීවිතේ හැමතිස්සෙම තියෙනවා මේ සාමාන්‍ය සමාජයේ අපි ජීවත් වෙද්දී. ඒ නිසා අපි අඳුනගත්තොත් හරියටම අපිට යහපත ඇති වෙන විදිහට අපි පුද්ගලයෙක්ව තීරණය කරන්නේ කොහොමද? අපි මිනුම් දණ්ඩ කරගත යුත්තේ කුමක්ද කියලා ඒක අපේ ජීවිත කාලෙටම යහපතක්. බලන්න බුදුරජාණන් වහන්සේ 3 වෙනි ගාථාවේ වදාළ දේ. අජ්ජත්තං ජානාති බහිද්ධාච විපස්සති බහිද්ධා ඵල දස්සාවි සෝපි ඝෝසේන වුයිහති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අජ්ජත්තං න ජානාති ආධ්‍යාත්මයේ ඇතුළ මොකක්ද කියලා දන්නේ නැහැ. බහිද්ධාච විපස්සති බාහිරින් පේන පොඩ්ඩක් තියෙනවා. ඒ බාහිරින් පේන පොඩ්ඩින් එයා පහදින්න උත්සාහ කරනවා. බහිද්ධා ඵල දස්සාවි දියුණුව කියන එක බාහිරින් හොයනවා. පුද්ගලයාගේ දියුණුව බාහිරින් හොයනවා. දැන් පුද්ගලයන්ගේ දියුණුව වර්තමාන ලෝකයේ ගත්තොත් බාහිරින්ම නෙමෙයිද හොයන්නේ. කොච්චර ධනවත් මිනිස්සෙක් වුණත් හදිසියකට හරි වැහැරෙල්ලක් ඇඳගෙන ගියොත් එීම ඉක්මනින් අපි මැනගන්නේ නැන්ද? නිකම්ම මැනෙනවානේ. නිකම්ම මැනෙනවා. එතකොට බාහිරින් ඵල හොයනවා. දැන් සම්බුද්ධ ශාසනය ගත්තොත් එහෙම බුද්ධ ශාසනය ඇතුලේ මේ ශ්‍රමණයන් එහෙම නැත්නම් රහතුන් වර්තමානයේ පවා බාහිරින් නෙවෙයිද හොයන්නේ. බාහිරින්මනේ හොයන්නේ. සෝපි ඝෝසේන වුයිහති. ඒ අයත් මේ අහන්න ලැබෙන එකට අනුව ඔහි අහුවෙලා යනවා කියනවා. එයාටත් හරි දේ අල්ලගන්න ලැබෙන්නේ නැහැ. දැන් බලන්න ඔහොම සිද්ධියක් වුණා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ සවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදයේ එහෙම නැත්නම් පූර්වාරාමේ. එදා මේ හවස් වරුව වෙනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා කියනවා විහාරේ මේ ආලින්දේ කොටසේ. පසේ නදී කෝසල මහරජුරු බුදුරජාන් වහන්සේ බැහැ දකින්න එදා ඇවිල්ලා. එතකොට මේ දේශනාව කියවනකොට තේරෙනවා ඒ කාලේ වෙනකොට කොසල් රජුරවන්ට බුදුරජාන් වහන්සේ ගැන විශාල පැහැදීමක් තිබිලා නැති හැටයි. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කොසල් රජුරෝ සාදරයෙන් වන්දනා කරලා දැන් පැත්තකින් වාඩි වෙලා යම්කිසි දහම් කතාවක් සිදු කරමින් සාමීචි කතාවක් සිදු කරමින් හිටියා. ওই ඉන්න වෙලාවේ පින්වතුනි මේ මිගාරමාතු ප්‍රාසාදේ පූර්වාරාමේ පේන දුරින් ජටාදර තවුසු 7 දෙනෙක් ඊළඟට නිකණ්ඨයෝ 7 දෙනෙක් අචේලකයෝ 7 දෙනෙක් ඊළඟට තනි සලුවක් විතරක් ඇඳගත්ත තවුසු 7 දෙනෙක් ඊළඟට පරිබ්‍රාජකයෝ 7 දෙනෙක් මේ පාරේ ගමන් කළා. මේ කොසල් රජුරවන්ටත් බුදුරජාණන් වහන්සේට පේන දුරින් දැන් මෙහෙම යනවා. එතකොට මේ අයගේ බාහිර ස්වභාවය කියනවා ඒ අය නියපොතු කෙස් වවාගෙන හිටියේ. ඒ කිව්වේ මේ බාහිරින් බලන කෙනෙකුට හිතෙනවා භාවනා කරන්නම ගිහිල්ලා නියපොත්තක් කපන්න වෙලාව නැතුව ගිහින්. ඊළඟට කෙස් ටික කපා ගන්නට මේ වෙලාව නැතුව ගිහින්. ඊළඟට මෙහෙම හිතෙනවා බාහිරින් බලන කෙනෙකුට අනේ මේ නියපොතු කපලා ලස්සනට ඉන්න හිතෙන්නේ නැත්තේ. කෙස් ටික ගානකට කපලා ලස්සනට ඉන්න හිතෙන්නේ නැති මුන්නාසලාගේ කෙලෙස් නැතුව ඇති. එහෙමනේ මිනිස්සු පහදින්නේ. ඔන්න ඉරිච්චි ඇඳුම් අදිනවා නම් ශ්‍රමණයෝ මේ පහදිනවා. අනේ මේ ඇඳුමකටවත් ආසාවක් නැතුව ඇත්තේ කෙලෙස් නැතුව ඇති. අනේ හිතනවනේ. ඉතින් ඒ වගේ මේ නියපොතු කෙස් වවාගෙන මේ පිරිස යනකොට කොසල් රජුරු මේ අයව දැක්කා. දැකලා කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දැන් මේ රජුරු වාඩි වෙලා ඉන්නේ. එකපාර කොසල් රජුරු ආසනෙන් නැගිට්ටා. නැගිටලා මේ රජුරු පොරවගෙන හිටපු උඩට දාගෙන හිටපු සේද සලුව උතුරු සලුව
ඒක මේ ඒකාංශ කරලා පැත්තකට පොරවගෙන දකුණු දන හිස විතරක් පොළොවේ තියලා මේ දෑත නලලට අරගෙන වැන්ද කියනවා. අර කවුද දැන් යන්නේ ජටාදර තවුසු 7 දෙනෙක් යනවා. නිගණ්ඨයෝ 7 දෙනෙක් යනවා. නිගණ්ඨයෝ කියලා කියන්නේ ඇඟේ නූල් පොටක් නැතුව තවුස් දම් පුරන අය. නිගණ්ඨයෝ යනවා. අචේලකයෝ 7 දෙනෙක් යනවා. අචේලක කියලා කියන්නේත් වස්ත්‍ර නැති අය. ඊළඟට තනි සලුවක් විතරක් ඇඳගත්ත තවුසු 7 දෙනෙක් යනවා. ඊළඟට පරිබ්‍රාජකයෝ 7 දෙනෙක් යනවා. දැන් මේ පිරිසට ඇහෙන්න රජුරෝ දැහත් නලලේ තියාගෙන කියනවා ස්වාමීනි මම තමයි පසේ නදී කොසල් රජුරෝ. ස්වාමීනි මම තමයි පසේ නදී කොසල් රජුරෝ කියලා ඕන ඔහොම මහරජා වන්දනා කළා. ඒ වන්දනා කරලා ඒ කටයුතු ඉවර වෙලා ඔන්න ආයෙත් භාග්‍යතුන් වහන්සේගේ පැත්තට හැරිලා වාඩි වුණා. වාඩි වෙලා රජුරෝ කියනවා මෙහෙම කතාවක්. ස්වාමීනි මේ ලෝකේ යම් කෙලෙස් නැසූ රහතුන් ඉන්නවා නම් එහෙමත් නැත්නම් කෙලෙස් නැසීම පිණිස රහත් මාර්ගයට බැසගත් උත්තමයෝ ඉන්නවා නම් ස්වාමීනි ආන්න ඒ පිරිසක් තමයි ඔය ගියේ කියලා දැන් කාටද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේට කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා රජුරවන්ට මහරජය ගිහි ගෙදරක් ගත කරන කම් සැප විඳින මේ දූ දරුවන්ගේ කරදර ගොඩේ වැටිලා ඉන්න දූ දරුවෝ ගැනම හිතන මේ සිනිදු සලු පොරවමින් මල් සුවඳ විලවුම් පාවිච්චි කර කර ඒ වගේ ලාමක දේවල් වලින් සතුටු වෙන රන් රිදී පාවිච්චි කරගෙන අපට මෙච්චර රන් ඇත්තේ අපට මෙච්චර රිදී ඇත්තේ කියලා උදන් අනාන සතුටු වෙන ඒ වගේ ජීවිතයක් ගත කරන ඔබට පුළුවන්ද මේ පුද්ගලයා රහත්ය මේ පුද්ගලයා රහත් මාර්ගයේ ඉන්නවාය කියලා එහෙම මැනගන්න ඔබට පුළුවන්ද? ඒක ඔබට හැකියාවක් තියෙන එකක් නෙවෙයි කිව්වා. ඕ මතක තියාගත යුතු එකක්. මොකද අද සමාජය ගත්තහම හරියට මේ තමන්ට තියෙන චූටි දැනුමින් සමහරට පොතක් පතක් කියවලා ඇති කරගත්ත පුංචි දැනුමකින් ඉක්මනින් මේ ලෝකෙම මයින්න පුළුවන් අය වගේ මහා උජාරුවට හිතාගත්ත උදවිය අපට මුණ ගැහිලා තියෙනවා. එහෙම උදවිය ඉන්නවනේ. එතකොට එහෙම උදවිය තමන් පැත්තට හැරිලා බලන්න ඕන. ඒ අඩුපාඩු අපි අඩු ගානේ මේ ජීවිතේ මම මේකයි දේශනාවේ ආරම්භයේ කිව්වේ මේ ජීවිත කාලේ අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මුණ ගැහිලා තිනවා. ඒ තථාගත ධර්මයේ. ඒ නිසා ජීවිතේ තියෙන්න පුළුවන් අඩුපාඩු සහිතව අපි මේ සංසාර ගමනකනේ යන්නේ. දීර්ඝ සංසාර ගමනේ අඩුපාඩු සහිත වුණ නිසාමයි අපි මෙච්චර කාලයක් ආවේ. හැබැයි මේ ඒ අඩුපාඩු මකා ගන්න පුළුවන්. ඒ අඩුපාඩු නිවරද කරගන්න පුළුවන්. යහපත් දේවල් එකතු කරගන්න පුළුවන් ජීවිතයක් මේක. මේ අවුරුදු 60කට 70කට වගේ සීමිත කාලයකට ලැබුණු වටිනා ජීවිතේ. ඒ නිසා තමන් ගැන හොඳට විවෘතව බලන්න මේ දහම් කතා වහනකොට. තමන් දෙසටම හැරෙන්න. තමන් දෙසටම හැරිලා බලන්න තමන් මේ දේශනාව තුළ කියන කාරණා වලින් තමන් ළඟත් මොනවා හෝ දුර්වලතා තියෙනවද? ඒවා තියෙනවා නම් පින්වතුනි හදාගන්න මහන්සි වෙන්න ඕන අපි. බුදුරජාණන් වහන්සේ මේ රජුරවන්ට දැනුතුකමක් ලබා දුන්නා. හරි ලස්සන එකයි. මහරජය එකට ජීවත් වෙලාමයි සීලය කියන කාරණේ ගැන දැනගන්න තියෙන්නේ. එකට ජීවත් වෙලාමයි සීලය කියන කාරණේ ගැන දැනගන්න තියෙන්නේ. ඒකත් මහරජය ටික කලකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. සෑහෙන කලක් එකට ඉන්න ඕන සිල්වත්ද නැද්ද කියලා බලාගන්න. ඒකත් ඒ ගැන කල්පනාවෙන් ඉන්න කෙනාට. එකට ජීවත් වෙද්දී වුණත් ඒ ගැන කල්පනාවෙන් ඉන්න කෙනාට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. කල්පනාවක් නැති කෙනෙකුට අල්ලන්න බෑ. ඒකත් මහරජේ කොච්චර කල්පනාවෙන් හිටියත් ප්‍රඥාවන්තයෙකුටම විතරයි තේරුම් ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත නැත්නම් මහරජේ ඒ අල්ලන්නත් බෑ.
එහෙනම් මේ සීලය කියන ගුණය බාහිර පොත්තෙන් බලලා අල්ලන්න බෑ. හරි ලස්සන දේශනා තියෙනවා පින්වතුනි අංගුත්තර නිකායේ. මේ ශ්‍රමණවරු අඳුනගන්න මිනිස්සු යොදාගන්න නිර්ණායක ගැන කියවෙන එක දේශනාවක් තමයි අම්බ සූත්‍රය. අම්බ සූත්‍රය කියන්නේ මෙහෙම කතාවක්. අඹ ඵල තියෙනවා. දැන් කඩවලවල විකුණන්න තියද්දී උනත් අපිට මේ අඹ ಜಾති හම්බ වෙනවා. එතෙන් අඹක් තියෙනවා. ඒ අඹේ එළියෙන් බලපුවාම පේනවා ඉදිලා වගේ. හැබැයි ඒ ඉදිලා වගේ එළියෙන් පෙවුනට ඔය අඹේ කපලා බලපුවාම අමුම අමුයි. එහෙම අඹ නැද්ද? එහෙම අඹ තියෙනවා. ඊළඟට තව අඹ ಜಾති තියෙනවා. ඒ අඹ එළියට පේන්නේ නිකන් අමුයි වගේ. හැබැයි ඒ අඹේ කපලා බලපුවම ඒක ඉදිලා. අපිට හම්බෙලා තියෙ ওই ಜಾති අඹ. ඊළඟට සමහර අඹ තියෙනවා. ඒ අඹ පින්වතුනේ එළියටත් පේනවා අමුවට. කපලා බලපුවම ඇත්තටමත් අමුයි. ඊළඟට සමහර අඹ තියෙනවා. ඒක එළියටත් පේන්නේ හොඳට ඉදිච්ච ස්වභාවය. ඒක කපලා බලපුවම ඇත්තටම ඒක ඉදිලා තියෙන්නේ. ඔය වගේ කියනවා පැවිද්දෝ. බාහිරින් පේන්න පුළුවන් කියනවා. ඒ ඇවිදින විදිහෙන්, කතා කරන විදිහෙන්, බණ කියන විදිහෙන්, මේ අතපය ඉරියව් පවත්වන විදිහෙන්, සිවුරු පොරවන විදිහෙන් මේ බාහිර පෙනුමින් පේන්න පුළුවන් කියනවා. හරි ලස්සනට. හරි ශාන්තවට. හැබැයි ඒ ශාන්ත විදිහට බාහිරින් පේන කෙනා ඇතුලේ ශාන්ත නැති, දමනය වෙච්චි නැති කෙනෙක් ඉන්න පුළුවන්. දුස්සීලයක ඉන්න පුළුවන්. හරියට ඉදිලා වගේ පේන නමුත් ඇතුළ අඹ වැනිය. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු බාහිරින් පේන්නේ ශාන්ත නෑ, සිල්වත් නෑ වගේ. හැබැයි ඒ උත්තමයෝ බලපුවම ඇත්තටම සිල්වත්, දමනය වෙච්ච උත්තමයෝ. එහෙම අයත් ඉන්නවා. ඊළඟට සමහරු බාහිරමුත් බලපුවම පේනවා කිසි දමනයක් නැති, කිසි සංවරයක් නැති පුද්ගලයෙක් කියලා. ඒ වගේමයි මේ පුද්ගලයා ඇතුළෙමුත් එහෙමයි. සමහර උත්තමයෝ ඉන්නවා එළියෙමුත් ඒ උත්තමයන්ගේ සංවරය ප්‍රසාද ජනකයි. ඇත්තටම ජීවිතෙත් දමනය වෙලා. ඉතින් මේ වගේ තමයි මේ සාමාන්‍ය ශ්‍රමණයන්ගේ ස්වභාවය. බලන්න එතකොට කෙනෙක් බාහිරින් පැහැදීම තීරණය කළොත් එයා කොච්චර වරද්ද ගන්නවදනේ? එයා කොපමණ වරද්ද ගන්නවද? පින්වත් මහරජ කතාබස් කිරීමෙන් තමයි කෙනෙකුගේ පිරිසිදුකම දැනගන්න තියෙන්නේ. හොඳට සුහදව කතාබස් කර තමයි කෙනෙකුගේ අභ්‍යන්තර පිරිසිදු බව, එයාගේ ජීවිතේ පිරිසිදු එකක්ද කියලා දැනගන්න තියෙන්නේ. ඒකත් මහරජේ සුළු කලකින් නම් නෙමෙයි. චූටි කාලයක් කතා කරලා අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. සෑහෙන කලක් කතා කර ඉන්නකොට ඒ කතා බහේදී තමයි පිරිසිදුකම තේරෙන්නේ. ඒකත් කල්පනාවෙන් ඉඳලම තමයි අල්ලගන්න ඕනේ. කල්පනාව නැත්තම් බෑ. ඒකත් මහරජය ප්‍රඥාවන්තයෙකුට තමයි කතාබස් කිරීමෙන් වුණත් මෙයා පිරිසිදුයිද අපිරිසිදුද කියලා අල්ලන්න පුළුවන්නේ. ප්‍රඥාව නැත්තම් ඒකත් බෑ කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහරජය කෙනෙකුගේ වීරිය දැනගන්න තියෙන්නේ. දැන් සීලය කියන එක පින්වතුනි එතකොට මේ පොත්තේ පාටෙන් හොයන්න බෑ, බාහිර වෙනුමින් හොයන්න බෑ. ඊළඟට කතා කරන ශෛලියෙන් එහෙම හොයන්නත් බෑ. ඊළඟට ජීවිතේ ගත කරන විදිහ, ඒ කියන්නේ අඳින පළඳින විදිහ, මේ සිවුරු පොරවන විදිහ, රළු සිවුරු පෙරෙව්වට සිල්වත් කියලා කියන්න බෑ. හොඳ සිවුරක් පොරවගෙන හිටිය කියලා දුස්සීලයි කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා සීලය කියන එකත් බාහිරින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඊළඟට පිරිසිදුකම කියන එකත් බාහිරින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. වීරිය දැනගන්න තියෙන්නේත්, කෙනෙකුගේ වීරිය කියන දේ දැනගන්න තියෙන්නේත් එයා කරදරයක වැටිච්ච වෙලාවක. කෙනෙක් වීරියවන්තද නැද්ද කියලා දැනගන්න තියෙන්නේ
එයා විපතක වැටිච්ච වෙලාවක. ඒ විපතක වැටිච්ච වෙලාවක වුණත් එයා වීරියවන්තද කියලා මේ පුංචි කාලෙකින් හොයන්න බෑ කියනවා. සුළු කාලෙකින් බෑ. සෑහෙන කාලෙකින් තමයි ඒකත් තේරෙන්නේ. ඒකත් මහරජය කල්පනාවෙන් ඉඳලා තමයි දැන් මේ කරදරේ වෙච්ච අවස්ථාවේ මෙයා කටයුතු කරන්නේ කොහොමද කියලා කල්පනාවෙන් ඉඳලා තමයි වීරිය අල්ලන්න තියෙන්නේ. කල්පනාව නැත්තම් ඒත් බෑ. ඒකත් මහරජය ප්‍රඥාවන්තයෙකුට පුළුවන් එකක් මිස ප්‍රඥාව නැති කෙනෙකුට අල්ලන්න බෑ කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන කාරණාවක් වදාලා. මහරජය කෙනෙක් ප්‍රඥාවන්තද නැද්දද කියලා හොයාගන්න තියෙන්නේ සාකච්ඡාවෙන්. එයාත් එක්ක හොඳට සාකච්ඡා කරද්දී තමයි එයා ප්‍රඥාවන්තද දුෂ්ප්‍රඥද කියලා අල්ලන්න තියෙන්නේ. ඒකත් සුළු කලක් සාකච්ඡා කොට බෑ. ඒකත් කල්පනාවෙන් සාකච්ඡා නොකොට බෑ. කල්පනාවෙන්ම සාකච්ඡා කරන්න ඕන ප්‍රඥාව නැති බව අල්ලන්න. ඒකත් මහරජය තමන් ප්‍රඥාවන්ත නම් තමයි අනික් කෙනා ප්‍රඥාවන්තද නැද්ද කියලා අල්ලගන්න පුළුවන් වෙන්නේ. බලන්න පිංගතුනේ මේ අපි එතකොට සාමාන්‍යයෙන් අපේ ජීවිත ගත කරද්දී අපි මිනිස්සු මැනගත්ත විදිහ ගැන දැන් මේ දේශනාව අහනකොට ඔබට හරියට මේ දේශනාව මේ ශ්‍රවණය කරද්දී තේරෙනවා ඇති. ඔබට ලැජ්ජා හිතෙනවා ඇති මෙච්චර කාලයක් සමාජයේ මිනිස්සු අපි මැනගත්ත විදිහ. ගොඩාක් වැරදි සිද්ධ වෙන්නේ නැති. මොකද අපි බාහිර පෙනුමින් අහන්න ලැබෙන දේවල් වලින් අපි බොහෝ දෙනෙක්ම ඉන්නේ. හැබැයි බලන්න එහෙම මැනලා කිසිම විදිහකින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ කියලා දෙන කාරණාවලින් තේරෙනවා එහෙම මැනලා කිසිම විදිහකින් මිනිසෙක්ව පොඩ්ඩක්වත් තේරුම් ගන්න බෑ. ওই කාරණා ටික භාග්‍යතුන් වහන්සේ වදාළට පස්සේ රජුරෝ මෙහෙම කියනවා. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ යම් කාරණාවක් වදාළද මහරජේ ඔහි වගේ ගිහි ජීවිතයක් ගත කරන ගිහි ජීවිතේ කරදර වලට මැදි වෙච්ච කෙනෙකුට මේ රහතුන් තේරුම් ගන්න බෑ කියලා. රහත් මාර්ගයට පැමිණිච්ච උදවිය තේරුම් ගන්න බෑ කියලා ඔබ වහන්සේ යමක් වදාළද ඒක සත්‍යක්මයි. ස්වාමීනි ඔය දැන් පොලිමට ගිය පිරිස වෙන කවුරුත් නෙවෙයි ඒ ස්වාමීනි මගේ චරපුරුෂයෝ. බලන්න මේ මහරජුරුව එතකොට මේ මහරජාවත් ලේසි නෑනේ මැනගන්නනේ. මේ මහරජුරුව බුදුරජාණන් වහන්සේ මුල වාඩි වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරමින් ඉඳි තමන්ගේ චරපුරුෂයෝ කියලා දැන අර ගියපු පිරිසට බොරුවට වන්දනා කළානේ මේ මහරජා. මේ රජුරුව කියනවා ස්වාමීනි ඔය ගියපු පිරිස මගේ චරපුරුෂයෝ. දැන් ඔය ගියේ ඒ රට රාජ්‍යවල ශ්‍රමණවරු වගේ නිගණ්ඨයෝ වගේ අචේලකයෝ වගේ ගියා ඔත්තු හොයන්න. ඒ ඔත්තු හොයාගෙන ගිහිල්ලා දැන් ඔය ඒගොල්ලෝ යම් ප්‍රදේශයකට ගියාද ස්වාමීනි ඒ ගියපු ප්‍රදේශයේ කැරලි මර ආදිය නෑ කියලා දැනගත්තට පස්සේ තමයි ස්වාමීනි මං ඒ පැත්තට යනවා යන්නේ. ඉතින් ස්වාමීනි දැන් ඔය තමන්ගේ සේවා කටයුතු ඉවර කරලා ඔය පිරිස ඔය නිවාඩුවට මාලිගාවට එන ගම ස්වාමීනි දැන් තව ටිකකින් ඔය උදවිය ඔය ශ්‍රමණයෝ වගේ ඉන්න දැලිකුණු ආදිය හොදලා දාලා දැන් හොඳට වතුර නාලා ඔය සුවඳ විලවුන් ගාලා ඊට පස්සේ හැඩට කොණ්ඩේ පීරලා සලුපිරි ඇඳගෙන හොඳ සැපට ඇති කිව්වා දැන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඔය අර්ථය දැනගත්තාම බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාළා. ජීවිතේ හැමදාම මතක තියාගන්න මේ ගාථා. බලන්න මේ ගාථාවල අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළා බාහිර පෙනුමින් මිනිස්සෙක්ව පහසුවෙන් අඳුනා ගන්නට බෑ. දැන අඳුනගෙන සුළු වෙලාවකින් ඔවුන්ව විශ්වාස කරන්නටත් හොඳ නෑ. මේ ලෝකේ කිසි සංවරයක් නැති උදවිය ශාන්ත දාන්ත ඉරියව් පෙන්නගෙන ඉන්නවා. බාහිර පෙනුම මුල් කරගන්න ගියොත් රැවටෙනවා. ඔවුන්ගේ ජීවිත ඇතුළ අපිරිසිදුයි. බාහිර ඔපේ විතරයි. ඔවුන් හරියට ලස්සන වෙලා ඉන්නේ
රත්තරම් පාට ගාපු මැටි ආභරණ වගේ. මැට්ටෙන් ආභරණ හදලා ඒකේ රං ගාලා. බාහිරින් බලපුවම හිතෙනවා ෂා රත්තරන් කියලා. අනේ මැටි. ඒ වගේ රත්තරම් පාට ගාපු යකඩ කෑලි වගේ ඒ අයගේ ජීවිත හරියට රං ගාපු යකඩ වගේ කියනවා. ඒ නිසා පින්වතුනි බාහිර දෙයක් මුල් කරගෙන අපි අපේ මේ එකිනෙකා අතර ජීවත් වෙනකොට බාහිර දෙයක් මුල් කරගෙන මයින්ඩ් ගියොත් වරදිනවාමයි. එහෙනම් මේ මිනුම් දණ්ඩ කරගත යුත්තේ කුමක්ද? බලන්න ලස්සන භාග්‍යතුන් වහන්සේ වදාලා අජ්ජත්තංච පජානාති. ආධ්‍යාත්මය එවුන්ගේ ඇතුළ කොහොමද කියලා හොඳට කෙනෙක් දන්නවා නම් බහිද්ධාච විපස්සති. බාහිර මනාව දන්නවනම් විනීවරණ දස්සාවි. විනීවරණ දස්සාවි කියලා කිව්වේ ආවරණයක් නැතුව දකින කෙනා. නොසෝ ගොහොසේන වූයිහති. ඔහු මේ කාගෙන්වත් අහපු කතාවකට අනුව නෙවෙයි කියනවා මැනගන්න යන්නේ. දැන් මේ ලෝකේ අනාවරණ දස්සි ආවරණයක් නැතුවම හැමදේම දකින්න පුළුවන් හැකියාව තිබුණේ අපගේ භාග්‍යවත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යාව ආවරණයක් නැතුව දැක්කා. ඒක අවස්ථාවක ආනන්ද තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය කවදාවත් මේ බාහිරින් පුද්ගලයන්ව මයින්ඩ් යන්න එපා. ආනන්දේ කරන්න පුළුවන් කම නෙවෙයි ඔබට බාහිරින් මයින් එක. ආනන්දේ මේ සත්‍යව මයින්න පුළුවන්නේ තථාගතයන් වහන්සේට විතරයි කියලා. මේ සත්‍යව හරියටම මයින්න පුළුවන්නේ අනාවරණ දස්සී වූ අනාවරණ ඥාන ඇති තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට විතරයි. හැබැයි සමාජයේ ජීවත් වෙනකොට අපි යම් විදිහකට මැන ගැනීම කරන්නම වෙනවා. නැත්තම් අපිට මේ එකට ජීවත් වෙන පුද්ගලයෝ මුල් කරගෙන යහපත අයහපත අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න බැරුව යනවා. යහපත සම්බන්ධ කරගන්නත් අයහපත බැහැර කරගන්නත් අපි යම් නිර්ණායකයක් මුල් කරගෙන මේ පුද්ගලයන්ව තේරුම් ගන්න ඕන. ඊළඟට යම් නිර්ණායකයක් මුල් කරගෙන අපේ ජීවිතෙත් අපි තේරුම් ගන්න ඕන. කුමක්ද මේ නිර්ණායකය? ඒ නිර්ණායකය තමයි පින්වතුනි ධර්මය. මොකක් මුල් කරගෙනද අපි මනින්න ඕන? ධර්මය මුල් කරගෙන. කායික ක්‍රියාව බලන්න ඕන ධර්මය මුල් කරගෙනයි. එයා කයින් කරන ක්‍රියාව ධාර්මිකද අධාර්මිකද එයයි බැලිය යුත්තේ. ඔහු කය මුල් කරගෙන කරන්නේ කුසල්ද අකුසල්ද එයයි බැලිය යුත්තේ. ඊළඟට වාචසික ක්‍රියා ධාර්මිකද අධාර්මිකද එයයි බැලිය යුත්තේ. ඊළඟට ආකල්ප මානසික ක්‍රියාව අපිට මනස විනිවිද බලන්න බෑනේ. අපි බලන්නේ ආකල්ප. ආකල්ප ධාර්මිකද අධාර්මිකද කියලා අපි බාහිර අයගෙන් බලන්න ඕන. තමන් ගැන තමන් බලන්න ඕන. මගේ හිතුවිලි කුසල්ද අකුසල්ද ධාර්මිකද අධාර්මිකද යහපත්ද අයහපත්ද? අන්න ඒ තුල තමයි පින්වතුනි මැන ගැනීම කියලා මැන ගැනීම කියන එක කරන්න ඕන. එතනින් අපිට ඒකාන්ත කොට දියුණුවක් ලැබෙනවා. එතනින් අපිට ඒකාන්ත කොට යහපත හදාගන්න පුළුවන් වෙනවා. එතනින් අපිට ඒකාන්ත කොට අසත්පුරුෂයාවත් සත්පුරුෂයාවත් වෙන් කරගන්න ලැබෙනවා. ජීවිතේ අපි යහපත කැමති නම් අපි ඇසුරට ගත යුත්තේ සත්පුරුෂයාමය. අසත්පුරුෂයාගේ ඇසුරට අපි යාන්තම් හෝ සමීප වෙනවා කියලා කියන්නේ අනතුර. ගින්නකට ලං වෙනකොට අනතුර අත ළඟයි. ගින්නකට ලං වෙනකොට දැවීම අත ළඟයි. ඒ වගේමයි අසත්පුරුෂයාට ලං වෙනකොට අනතුර අත ළඟයි. අසත්පුරුෂයාට ලං වෙනකොට දැවිලි තැවිලි අත ළඟයි. හැබැයි මේ සත්පුරුෂයා අසත්පුරුෂයා
රූපයෙන් සොයාගත නොහැක්කේය. සත්පුරුෂයා අසත්පුරුෂයා කතා කරන විදිහෙන් හොයාගත නොහැක්කේය. සත්පුරුෂයා අසත්පුරුෂයා එයා ගැන බාහිර සමාජයේ කියන ගුණරාවීන් තෙවිය නොහැක්කේය. සත්පුරුෂයා අසත්පුරුෂයා වස්ත්‍රයෙන් ඔහුගේ ජීවිතය ගත කරන පිළිවෙලින් මේ කිසිවකින් සෙවිය නොහැක්කේය. හැබැයි සත්පුරුෂයා අසත්පුරුෂයා හොයන්න පුළුවන් ධර්මයේ. එයාගේ කායික ක්‍රියාව ඔහු ප්‍රාණඝාත කරන කෙනෙක්ද? ඔහු සොරකම් කරන කෙනෙක්ද? ඔහු සල්ලාලකම් කරන කෙනෙක්ද? ඔහු මත්පැන් මද්‍රව්‍ය භාවිතයට හුරු වෙච්චි ප්‍රමාදයට හුරු වෙච්චි අඩු ගානේ මේ මත්පැන් මද්‍රව්‍ය කියන එකවත් අතහැර ගන්න බැරි තරම් බෙලහීන චරිතයක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ තමයි මයින නිර්ණායකය සුදුසු එක. ඊළඟට වචන අපට බලන්න පුළුවන්. කතා කරන දේවල් බොරුද ඇත්තද? කතා කරන දේවල් කේලම්ද? කතා කරන දේවල් පරුස වචනද? අන් අයගේ හිත පෑරෙන එහෙම වචනද? කතා කරන දේවල් වැදගත් වේවද හිස් වේවද? අන්න අපිට හේවෙයි. එතනින් අපිට සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් කරගන්න පුළුවන්. ඊළඟට සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් කරගන්නවා අපි ඔහුගේ ආකල්ප වලින්. ඔහු දන් දෙනවට සතුටු කෙනෙක්ද? දානේ වර්ණනා කරන කෙනෙක්ද? එහෙම නැත්නම් දානේට ගරහන දානේ ගැන සතුටක් නැති පවිටෙක්ද? අන්න අපිට මැනගත්ත එකයි. ඔහු වන්දනාමාන වලින් සතුටු වෙන කෙනෙක්ද? පුද පූජා වලින් සතුටු වෙන කෙනෙක්ද? වැඩිහිටියන්ට පිදියුත්තන්ට ගරු සත්කාර කරන කෙනෙක්ද? අන්න හේවෙකි. ඊළඟට ඔහු කර්ම ඵල හොඳ නරක විශ්වාස කරන කෙනෙක්ද? අන්න හේවෙකි. ඊළඟට ඔහු මව්පියන් පුදන කෙනෙක්ද? මෙලොවක් පරලොවක් විශ්වාස කරන කෙනෙක්ද? දෙවියන් ප්‍රේතයන් ආදී මේ ඕපපාතික සත්වයන්ව පිළිගන්න කෙනෙක්ද? ඔහු තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව පිළිගන්නා කෙනෙක්ද? අන්න මැනගන්න පුළුවන් එක. ඉතින් මේ වගේ පින්වතුනේ ධර්මයේ මුල් කරගෙන මැනගත්තොත්, ධර්මයේ මුල් කරගෙන හඳුනාගත්තොත් හරියටම අඳුන ගන්නවා. එහෙම නැති වුණොත් සම්පූර්ණයෙන්ම වරදිනවා. ඒ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් අපගේ ලකුණ්ඨක බත්තිය මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම. මොකද මේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේගේ ජීවිතේ පින්වතුනි හරි පුදුම සහගත එකක්. ඒක සිද්ධ වුණේ ඈත අතීතේ. උන්වහන්සේ සසරේ යෙදදී තිස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඒ තිස්ස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට උන්වහන්සේ ඒ ජීවිතේ ඉපදිලා හිටියේ කොවුලෙක් වෙලා. මේ කොවුලා අඹ වනේ ඉන්නකොට මිහිරි අඹ ඵලයක් එයාට ලැබුණා. මේ අඹ ඵලය අරගෙන මේ කොවුලා ඉගිලිලා එනකොට තිස්ස බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාව පිරිවරාගෙන මෙහෙම පොලිමට අඹ වනේ මැදින් පින්ඩ පාතේට වඩිනවා. මේ කොවුලට මේ තිරිසන් සතාට හිතුණා තමන්ගේ මේ හොටෙන් අරගෙන යන අඹ ගෙඩිය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඇත්නම් කියලා හිතුණා. එතකොට මේ හිතුවිල්ල මේ කෝකලියට හිතෙනකොටම මේ කොවුලට හිතෙනකොටම තිස්ස බුදුරජාණන් වහන්සේ හිතින් හිත දකිනවා. දැකලා තිස්ස බුදුරජාණන් වහන්සේ මේ කෝකිලයට පේන විදිහට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය මෙහෙම කට විවර කළා. සිවුරෙන් මෑත් කළා. එතකොට කොවුලට තේරුණා බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ අඹ ඵලයේ පිළිගණ්ඩයි ලැහැත්තේ. මෙයා ඉගිල්ලේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රේ කටේ වහලා අර අඹ ගෙඩිය හොටෙන් අතෑරියා පූජා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නිසා එයාට ඒක කරගන්න ලැබුණා. හරි සතුටක් උපන්නා. මේ සන්තෝෂයෙන් මේ කොවුලා මිහිරි නාද දුන්නා. ඒ නාදය බුදුරජුන් කෙරෙහි ප්‍රසාදයට දීපු නාදයක්. ඒ නාදය සංගරුවන කෙරෙහි ප්‍රසාදයෙන් දීපු නාදයක්. බලන්න එදා ඒ පින රැස් වුණා.
උපදින ජීවිතේ කටහඬ හරි මිහිරි කියනවා. මනහර කටහඬක්. බුදු කෙනෙක්ට හිත පැහැදිලා ඒ වෙනුවෙන් නැගූ හඬක්. ඒවන් අචින්තියා බුද්ධා බුදුවරු වනාහි අචින්තනීය ගුණ ඇත. බුද්ධ ධම්මා අචින්තයා බුද්ධ විශේෂ අචින්තියය. අචින්තනීයේසු පසන්නානං අචින්තනීය ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පැහැදුනහොත් විපාකෝ හෝති අචින්තියෝ විපාකයේද හිතාගත නොහැක්කේය. ඉතින් ඒ අචින්තනීය බුදුරජාණන් වහන්සේ ගැනනේ හිත පැහැදුනේ. ඒ නිසා විපාකේ හිතාගන්න බෑ. උපදින ආත්මේ හඬ මිහිරි. මේ මිහිරි හඬ ඇතුව ඉතින් සංසාරේ ආවා. ඇවිල්ලා පින්වතුනේ කාශ්‍යප බුද්ධ ශාසනය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනුවම් පාලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදෙසා දෙව් මිනිස්සු එකතු වෙලා මහා සෑයක් කරන්න ලැහැත්ති වුණානේ. ඒ ජීවිතේ මෙයා ඉපදිලා ඉන්නවා මිහිරි හඬ ඇති වඩුවෙක්. වඩුවෙක් කියලා කිව්වේ මේ සෑ කර්මාන්ත කරන කෙනෙක්. සෑ කර්මාන්ත කරනවා කටහඬ මිහිරි. මිනිස්සු ලැහැත්ති වුණා මේ සෑය යොදුන් ගාන කුසට කරවන්න. මෙයානි දැන් සෑ කර්මාන්ත කරන කෙනා. මෙයා නොඒ කාරණා කියලා ඔච්චර ලොකුවට හදාගෙන ඕක කරන්න බෑ නඩත්තු කරන්නේ කවුද කිව් අර මිහිරි හඬි. ඒ මිහිරි හඬ හින්දම වැරදුනා. ඒ මිහිරි හඬින්ම බුදුරජාණන් වහන්සේගේ සෑය කොට කළා. එතකොට ඒ වෙලාවේ සිද්ධ වෙච්චි කර්ම විපාක නිසා ඊළඟ ජීවිතේ උපන්නේ මිටි වෙලා අවලස්සනයි. එතකොට බාහිර පෙනුම උන්වහන්සේගේ හරි අවලස්සනයි. හැබැයි ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඊටාම කෙටි කලකින් මහරහත් භාවයේ සාක්ෂාත් කළා. සමවදින්නේ නැති ධානයක් නැහැ කියනවා පින්වතුනි. එහෙම මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේව බාහිර පෙනුමින් දකින අය අපහදිනවා. උන්වහන්සේට උසුළු විසුළු කරනවා. හැබැයි උන්වහන්සේ දහම් කතාව කරනකොට දහම් කතාවට මුව විවර කරද්දී ඒ මිහිරි ස්වරයට බ්‍රහ්මයෝත් වසඟ වෙනවා. ඒ තරම්ම හඬ මිහිරි. මංජු ස්වර තිබුණා. මිහිරි හඬ. එතකොට ඒ තේරගාථාවේ ලකුණ්ඩක බද්දිය තෙරුන් වහන්සේ මෙහෙම කියනවා. මගේ රූපය දකිනකොට පිරිස අපහදිනවා. හැබැයි මගේ හඬ ඇහෙනකොට ඒ අය වසඟ වෙලා යනවා. ඔය දෙගොල්ලම මාව අඳුනගත්තේ නෑ කිව්වා. ඇයි උන්වහන්සේ බාහිර හඬින් ඊළඟට බාහිරින් පෙනෙන රූපයෙන් අඳුනන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ධර්මයෙන් නිර්මිත වෙලා හිටියා. ධර්මයේ තුලින් බරන කෙනෙකුට නම් මේ ඒකාන්ත කොට කෙලෙස් නැසූ රහතන් වහන්සේය කියලා දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝකයේ ඔය මිනින්දඩු 4න් මයින් අය ඉන්නවා. පළවෙනි මිනුන්දඩු 3ම ජීවිතෙන් අයින් කරගන්න ඕන අපි. අපි මිනුන්දණ්ඩ කරගත යුත්තේ ධර්මයයි. තමාව මැනගන්නත් මිනුන්දණ්ඩ කරගන්න ධර්මය. අන්න අයව තීරණය කරන්න ඇසුරට සුදුසු අයව තීරණය කරන්න ඇසුරට නුසුදුසු අයව තීරණය කරන්න සුදුසු මිනුන්දණ්ඩ කරගන්න ධර්මය. ඒ ධර්මය තුන් ලෝකාග්‍ර අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් ඉතිරි කළා. ඒ ධර්මයේ මුල් කරගෙන ධර්මයේ මිනුන්දණ්ඩ කරගෙන පැහැදීම අපැහැදීම ඇති කර ගත්තොත් අපිට ඒකාන්තයෙන් යහපත සැලසෙනවා. ඒ නිසා අප හැම දිනකට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කළ ජීවිතයට සියල් යහපත සලසන මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවියෝ සාදරයෙන් පහන් සිත් ඇතිව මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවිවරු දිවේ අසීසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු.
අප කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ දේශනාවට දායකත්වය එකතු කරන පින්වත් රසංග තිසේරා මහත්මයාගේ සහ සුවිමාලි දිසානායක මහත්මියගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතය අපගේ මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ජන්මදිනය සමරන පින්වත් රසාංග තිසේරා මහත්මාට මේ සියලූම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් තෙරුවනේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසී නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු. රැස් කරගන්ට යුතුනා වූ සියලූම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය උතුම් තෙරුවනේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය සැලසී සුවිමාලී දිසානායක මහත්මියට නීරෝගී දරු සම්පතක් සුවසේම ලබන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. පින්වත් රසංග තිසේරා මහත්මයා සහ සුවිමාලී දිසානායක මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් ගුරුවරුන් සහ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ධර්මදානමය පින්කමේ අනුහසින් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝග සුවය සහ දීර්ඝායුෂ සැලසේවා. සියලු දෙනාට සියලු යහපත උදා වේවා. මේ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම ශාසනයේ ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පින් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව මේ සියලු පින්වල ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපට නිදුක් නිරෝග සුවයම සැලසේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ දහම්මග දියුණු කරගන්ටත් සුවසේම පින් කරගන්ටත් ලැබේවා. මේ ගෞතම ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.